Good evening හැමෝටම. ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ data center එක ගැන ඔයගලන්ට මේ introduction එකක්. ඇත්තටම මේ introduction එකේ ඔයගලන්ට පුළුවන් data center එකේ infrastructure එක ඒ වගේම ඇයි අපි data center එක use කරන්නේ? ඒ කියන්නේ company එක data center එකක් ඇයි මොකටද use කරන්නේ? තව data center එකක් අපි implement කරන්න ගියාම ඒ කියන්නේ data center එකක් අපි company එක හදන්න ගියාම අලුතින් හදන්න ගියාම මොනවද ඕන කරන components devices තව ඒකට environment එක කොහොමද අපි හදන්නේ තව data center එකක් හැදුවට පස්සේ අපි කොහොමද data center එකේ security පැත්ත data center එකේ air handling පැත්ත වගේම data center එකේ අපේ international standard එකට අපේ data center එක නිර්මාණය කළාද කියලා අපි දැනගන්න කොහොමද දැනගන්නේ කියලා මම මේ session එකේ ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මගේ නම රංජන් පිගේරා මම software engineer degree එකක් කරනවා London Metropolitan University එකේ මම CCNA certificate holder කෙනෙක්. ඉතින් දැන් අපි බලමු data center එක. A data center is a facility used to house computer system and associate components to operate 24/7 days. ඒ කියන්නේ data center එක company එකේ ඔක්කොම components ඒ කියන්නේ devices company එකේ තියෙන HR එකේ ඒවා IT department එකේ තියෙන PCs laptops තව customer area එකේ තියෙන PCs laptop ඔක්කොම මේ data center එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඇත්තටම data center එක පාවිච්චි කරන්නේ අපි දත්ත රැස් කිරීම. ඒ කියන්නේ අපේ company ඔක්කොම data එකතු කරගන්න. ඒ කියන්නේ අපිට PCs එක එකගේ එක එක්කෙනාගේ individual PC වල අපි data save කරගත්තොත් එහෙම අපිට දැන් HR එකේ තියෙන HR එකේ අපිට ඕන information එකක් අපිට ගන්න බෑ IT department එකේ එක්කෙනෙකුට. මොකද HR එකේ එක්කෙනාගේ individual machine එකේ තමයි ඒක තියෙන්නේ. ඉතින් මේකේ data center එකකින් අපිට කරන්න පුළුවන් ඒ HR එකේ එක්කෙනා එයාගේ PC එකේ නෙමෙයි data ටික save කරගන්නේ data ටික save කරන්නේ server එකේ. ඒ කියන්නේ company server room එකේ. තව data ගබඩා කිරීම. data අපි දැන් ඕක ඉස්සර hand writing කියන්නේ hard copy වගේ තියාගත්තොත් එහෙම ගොඩාක් ස්පේස් එක යනවා. කියන්නේ files ඕනේ, කොළ ඕනේ, ඊට පස්සේ ආයෙ ඔක හොයන්න ගියාම සමහරවිට files room වල dust එක බැඳලා සමහරවිට damage වෙලා ඒ කොළ සත්තු කාලා ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරි. අන්තිමට ඊට පස්සේ අනිත් එක තමයි data සැකසීම, data process කරන එක. data process කරනවා දැන් අපි data center එකෙන් data process කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි Google එකේ log වෙලා Google එකේ keyword එක search කරනවා. keyword එක search කරාට පස්සේ Google server එකේ තියෙන Google data center එකට ගිහිල්ලා අපේ ඒ අපි search කරපු keyword එකට අදාළ information ටික අපිට display වෙනවා. ඒක තමයි data processing, data සැකසීම. ඊටසේ data බෙදා හැරීම. කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ data sharing. ඒ කියන්නේ අපි මොකක් හරි දැන් කියමුකෝ company මොකක් හරි event එකක් ගැන. නැත්නම් මොකක් හරි urgent information එකක් ගැන අපි කියනවා. urgent information එක අපි share කරන්නේ කොහොමද? ඒ කියන්නේ එක එක්කෙනාට personally mail දාලා personally එහෙම නෙමෙයි. අපි data center එකේ information එක දැන් company ඒ top management එකේ data center එකේ ඒ ආධාර information එක data center එකට upload කරනකොට අනිත් machines වල ඔක්කොටම ඒ information එක යනවා. ඊට පස්සේ විශාල දත්ත ප්‍රමාණයක් අපිට තියාගන්න පුළුවන් data center එකේ. data center එකේ දැන් අපි machine එකේ වුණොත් දැන් hard එකේ 1 TB hard එකක්
තියෙනවනේ 1 TB හඩ 1 TB හඩ විතර වෙනකන් විතරයි තියාගන්න පුළුවන්. ඉතින් එහාට තියාගන්න බෑ. දැන් data center එක 1 TB නෙමෙයි. ටෙරා ඒ කියන්නේ විශාල සමහරවිට 1000 TB විදිය ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් data අපිට තියාගන්න පුළුවන්. data center එකේ තවත් දෙයක් තමයි ඒකේ තියෙනවා data center එක අනිත් දේ තමයි data center එක located කියන්නේ අපේ කම්පැනි හරියට නිකන් හෘද වස්තුව වගේ. data center එක කියන්නේ කම්පැනි හෘද වස්තුව වගේ. කම්පැනි හැම ඉන්ෆෝමේෂන් එකක් මේ කියන්නේ කම්පැනි ඉස්සරහට ඕන ඉන්ෆෝමේෂන් වගේම තව දැන් තියෙන ඉන්ෆෝමේෂන් හැම දෙයක්ම සේව් වෙන්නේ data center එකේ. data center එක හරියට නිකන් data center එක ඩවුන් කරොත් එහෙම මුළු කම්පැනිම ලොස් වෙනවා වගේ. data center එක එහෙම ලේසියෙන් ඩවුන් කරන්න බෑ. දැන් Google එකේ data center එක කියලා කියන්නේ Google එකේ data center එක ලේසි කොහොමද ඩවුන් කරන්න බෑ. මොකද දන්නවද Google එකේ data centers කිහිපයක්ම තියෙනවා. කියන්නේ backup data servers කිහිපයක්ම තියෙනවා. ඒක නිසා data center එක කියන්නේ කම්පැනි මේන්ම පොයින්ට් එක තමයි data center එක කියන්නේ. ඊට පස්සේ අපි බලමු ඇයි data center එකක් කම්පැනිට ඕනේ කියලා. data center එකක් කම්පැනිට ඕනේ email and file sharing. ඒ කියන්නේ emails, files ඒවා share කරන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ productivity application. ඒ කියන්නේ දැන් කම්පැනි දැන් අපිට එක individual PC එකට applications install කරන්න ඕනේ නැහැ. කම්පැනි data center එකේ data center එකට application එක අපි upload කරනවා. එතකොට data center එකේ server එකම අනිත් machine වලට ඒ application එක automatic autopilot ඒකට කියන්නේ autopilot කියලා autopilot mode එක ඒ විදිහට install වෙනවා. එතකොට application one by one PC වලට අපිට install කරන්න ඕනේ නැහැ. අනිත් එක තමයි customer relationship management CRM. CRM වගේ කම්පැනි වල දෙනවා CRM ERP software, enterprise resource planning software, CRM customer relationship management software ඒ වගේ application data center එක හරහා තමයි operation වෙන්නේ. ඒ operation වෙන්න ලොකු කම්පැනි සාමාන්‍යයෙන් large scale කම්පැනි පාවිච්චි කරන එකක් තමයි data center කියන්නේ. ඊට පස්සේ artificial intelligence, machine learning, visual desktop communication and collaboration services. කියන්නේ දැන් data center එක හරහා ගොඩාක් communication කරන්න පුළුවන් අපිට කම්පැනි ඉන්ට්‍රනෙට් එක ඇතුලේ ඉන්ටර්නෙට් එක ඇතුලේ අපිට communication කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු data center එකේ මොකද්ද තියෙන්නේ expectation කියලා. availability කියලා කියන්නේ data center එක පැය 24ම දවස් 7ෙම මුළු අවුරුද්දේ මාස 12ම data center එක on එකේ තියෙනවා. අපි අපේ individual PC එකක් වගේ off කරන්නේ නැහැ. ඒ data center එක up එකේමයි තියෙන්නේ. ඒ කියන්නේ on එකේමයි තියෙන්නේ. දැන් කවදාවත් Google එකේ server එක අපි Google එකට Google search කරනකොට කවදාවත් Google එකෙන් notice එකක් දෙන්නේ නැහැ. අපි අද lunch එකට වහලා lunch එකට දැන් වහලා නැත්නම් අද පොයේ දවසේ වහලා අපේ server එක down වෙලා ඉතින් අද operation කරන්න බෑ කියලා. නෑ ඒගොල්ලෝ backup servers තියාගෙන ඉන්නේ. ඒ තමයි availability කියන්නේ. يعني පැය 24ම දවස් 7ෙම server එක on එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ operationability. ඒ කියන්නේ server එක නිතරම operations processing data processing වෙනවා. හරියට data processing වෙනවා. දැන් කියමුකෝ HR එකේ එක්කෙනාට ඕනේ data එකක් sales මොන හරි information එකක් ගන්න ඕනේ. sales information එක එයාට ඕනේ එයා කම්පැනියේ ඉස්සරහට sales progress එක බලන්න. එයාට sales report එක නැතුව වෙන මොකක් හරි customers ලගේ මොකක් හරි details report එකක් ආවයි කියමු. එතකොට ඒක වැරදිනේ. ඒ කියන්නේ ඒක හරියට process වෙන්නේ නැහැ. කියන්නේ data center එකෙන් හරියට process වෙන්නේ නැහැ. data center එකේ ප්‍රධානම එක තමයි data හරි කෙනාට හරි වෙලාවට process කරලා දෙන එක.
ඊට පස්සේ maintainability. يعني data center එක හරියට maintain කරන්න. කියන්නේ දැන් අපි data center එකක් implement කරාම data center එක නිතරම මේක බලන්න ඕනේ හරියට මේක air cooling system වැඩ කරනවද? මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද data center එකක් ඇතුලේ cooling වෙන්නේ කියලා, cooling system එක වැඩ කරන්නේ කියලා. හරියට cooling system එක වෙනවද? ඒ වගේම හරියට මේකේ ලයිට්නින් ප්‍රශ්නවලදී මේක ප්‍රොටෙක්ෂන් කරලාද? තව අපි මේක හරියට වෝල්ටේජ් එක එනවාද? ඒ කියන්නේ මෙහෙම. දැන් අපි පවර් කට් එකක් වුණොත් එහෙම data center එකේ සර්වර්ස් ඔෆ් වෙන්න බෑ. පවර් කට් එකේ උනත් ඔටෝ UPS හරි ජෙනරේටර් එක හරි අප් වෙන්න ඔන්න වෙලා වැඩ කරනවා data center එක. يعني එහෙමවත් drop වෙන්න බෑ. ඒක තමයි maintainability කියලා කියන්නේ. ඊට පස්සේ flexibility, reliability. reliability කියන්නේ data center එක අපි හැම දෙයක්ම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ වෙන්න ඕන data center එක. reliability කියලා කියන්නේ ඒක. ඊපස්සේ flexibility. يعني අපිට data center එකේ අපිට ඕන කරන data හරිම පහසුවෙන් ගන්න පුළුවන් වෙනවා. flexible විදියට තාමත්ම ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා. වැඩි හොයන්න කාලය يعني time waste කරන්නේ නැතුව අපිට data ඉක්මනට ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි accessibility. accessibility කියලා කියන්නේ data center එකේ access තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම department එකේ ඉන්නවා HR department එකේ ඉන්නවා 10. 10 ගෙන් 8 දෙනෙකුට access තියෙනවා අනිත් දෙනාට access නැහැ. data center එකත් එක්ක. එහෙම වෙන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට privilege එක රෝල් එක ඒගොල්ලන්ගේ job role එක අනුව privilege දෙන එක වෙනම process එකක්. ඒගොල්ලන්ට company data center එකත් එක්ක access තියෙනවා. because ඒගොල්ලන්ට බෑනේ අනිත් 8 දෙනාගේ මට මේ විස්තරය හොයලා දෙන්න pen එක ගහලා ආයෙයාගේ lap එකට copy කරලා එහෙම බෑ. ඒතකොට information වලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට information pen එකක් කරා එළියට යනවා. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි හැමෝටම access වෙන්න පුළුවන් වෙන්නේ data center එකත් එක්ක. ඊළඟට topic එක තමයි computer system and components. අපි බලමු. ඒ කියන්නේ දැන් data center එකේ මොනවද තියෙන components? servers තියෙනවා. servers සමහර ඒවා servers විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ storage කියලා කියන්නේ දැන් අර servers වගේම storage file servers ඒකේ file storage කරන වෙනම තියෙනවා. server එකේම storage කරලා server එක slow වෙනවනේ. වෙනම storage backup තියාගෙන ඉන්න. හදිස්සියවත් එක storage එකක් damage කියන්නේ attack එකක් ආව cyber attack එකක් මේ දවස්වල cyber attack ගොඩක් එනවා. cyber attack එකක් හරි නැත්නම් වෙන මොන හරි හේතුවකට storage එකේ damage වුණොත් company එකේ ඔක්කොම information lost වෙනවනේ. ඉන්න backup තියාගන්න ඕනේ storage. ඊට පස්සේ network devices අනිත් ඒවා නම් switch routers firewall තමයි එක තමයි පාවිච්චි කරන්නේ intruders ලව වළක්වන්න. ඒ කියන්නේ පිටින් එන hackers crackers ඒ වගේම virus ඒවා වළක්වන්න තමයි firewall පාවිච්චි කරන්නේ. switch routers ඒවත් network devices විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු server එකක් කියලා කියන්නේ දැන් මම කිව්වා වගේ data center එකේ තියෙන මේන්ම කොම්පෝනන්ට් එක තමයි server එකේ high capacity එකක් තියෙන high performance තියෙන පැය 24ම run වෙන machine device එකක් තමයි server එකක් කියන්නේ. server එකක් කියලා කියන්නේ සාමාන්‍ය අපේ කම්පියුටර් එකකට වඩා දසදහස් ගුණයකින් performance වැඩි. ඒ වගේම ගොඩාක් capacity එක තියෙනවා. ඒ කියන්නේ 1 TB නෙමෙයි 1000 TB ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් capacity එක තියෙනවා. ඊටත් වඩා ලොකු capacity එකක් තියෙනවා. ඊට පස්සේ ඒක පැය 24ෙම දවස් 7ෙම operation වෙනවා. operate වෙනවා. ඒ කියන්නේ ඒක පැය 24ෙම දවස් 7ෙම server එක run වෙනවා. server එක දුවනවා. ඉතින් අපි බලමු server එකේ මම පින්තූර දෙකක් මෙතන දාලා තියෙනවා. මේ තියෙන්නේ server එකේ front end එක ඒ වගේම මේ තියෙන server එකේ back end එක. front end එකේ අර තියෙනවා කොළ පාටයි රතු පාටයි අර disk plate වගේ. ඒකේ තියෙනවා එතන තියෙන්නේ server එකේ capacity hard disk කීයක් දාන්න පුළුවන්ද? එතන hard disk 8ක් දාන්න පුළුවන්.
මේ ඊට පස්සේ මේ පිටිපස්සේ තියෙනවා සර්වර් එකේ මේ තියෙන්නේ නෙට්වර්ක් පෝට්ස් 4ක් තියෙනවා කියලා කියන්නේ මේ සර්වර් එක ස්විච් එක හරහා දීලා ස්විච් එකෙන් අනිත් PCs client PCs වලට දෙන්න. ඉතින් මේ තියෙන redundant power supplies ඒ කියන්නේ සර්වර් එකට නොනවත්වා විදුලිය එන්න ඕන. يعني දැන් සර්වර් එකට ලයිට් කැපුවයි පවර් කට්ටයක් උණයි කියලා කරන්ට් එක එන්නේ නැතුව ඉන්න බෑ. සර්වර් එක ඩවුන් වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. දැන් අපි Facebook එකේ කවදාවත් Facebook යනකොට නෑ. අද ඒ කරන්ට් පවර් කට් එකක් නිසා Facebook අද පාවිච්චි කරන්න බෑ කියලා. නෑ එහෙම නෑ. ඒකට redundancy power supply එක තියෙනවා. ඒ වගේම multiple network interfaces. ඒ දින මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන network interfaces කීපයක් තියෙනවා. ඒ කියන්නේ එක එක servers වලට network interfaces වෙනස් වෙනවා. මේ තියෙන number of hard disk. ඊළඟට storage. අර මං කිව්වා වගේ storage is centralized device to store data. يعني අපේ data හැමදේම store කරන්න පාවිච්චි කරන්නේ අපි storage එක. storage එකට තියෙන්නත් ඕනේ අර වගේම redundant power supply එක disk array තියෙනවා. මේ තියෙන්නේ disk තමයි disk ඒ කියන්නේ disk hard disk දාන්න පුළුවන් array. ඊට පස්සේ redundant controller ඒක නිතරම redundant control වෙන්න ඕනේ. multiple fabric path එන multiple එයාගේ තියෙනවා power storage එකෙන් servers කිහිපයකට එයාට path දෙන්න පුළුවන්. කියන්නේ network interface එකෙන් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට servers කිහිපයකට. ඊළඟ එක infrastructure. දැන් අපි අර servers නිකන් අපි මේසයක් උඩ එහෙම තියන්නේ නැහැ. servers එකේ තියෙනවා server rack වලට අපි ගානට server එක තියලා set කරලා තමයි අපි මේ network එක ගන්න. මුලින්ම මේ නිකන් මේසයක් උඩ අපේ lab එක computer මේසයක් උඩ තියනවා වගේ නෙමෙයි. server room එකේ ගානට හදලා අපි server එක තියනවා server rack එක ඇතුලේ. මෙතන rack වල server එක විතරයි නෙමෙයි switch එක දාන්න පුළුවන්. switch routers firewall එක ඊට පස්සේ VPN කියලා කියන VPN hardware එක hardware එක දාන්න පුළුවන් මෙතෙන්ට එහෙම. ඊට පස්සේ මේ network data center එකේ network එක දාන්න හැලි data center එක පොළොව ගැන අපි සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් පොළොව අපි තියෙන මට්ටමට වඩා ටිකක් උස්සන්න ඕනේ පොළොව. මොකද දන්නවද? එතකොට අපිට cooling system එක මම ඉස්සරහට කියලා දැන් cooling system එක එන්නේ අපේ පොළොවේ යටින්. මොකද server එක උඩ තියෙනකොට server එක උඩින් තමයි heat එක යන්නේ. cooling system එක එන්නේ පොළොවේ යටින්. ඒ වගේම wire අපිට arrange කරන්න පුළුවන් network cables ඒවා අපිට arrange කරන්න පුළුවන් මේ පොළොවේ යට කියලා කියන්නේ මේ තට්ටුව යටින්. ඒක තමයි මේ තියෙන්නේ. මේ දෙන්නේ මොකද්ද ඒ servers data center එකේ servers තියෙනවා මේ පොළොව මට්ටමට වඩා ටිකක් උසින් තියෙන්නේ මේ network cables යනවා. ඊට පස්සේ infrastructure අපි ඇත්තටම මේකේ network එකක් දාන්න කලින් data center එක සැලකිලිමත් යුතු කරුණු කීපයක් තියෙනවා. server storage network කියලා කියන්නේ අපි data center එකේ තියෙන components ටික power එක ගැන අපි සැලකිලිමත් වෙනවා. දැන් මෙහෙමනේ අපි data center එකක් දාන්න බෑ දුෂ්කර පළාතක. දුෂ්කර පළාතක හරියට කරන්ට් එක නැත්නම් එහෙම දාන්න බෑ. අපිට data center එකක් කොහොමද සාමාන්‍ය පාවිච්චි කරන්නේ town base හොඳට කරන්ට් එක තියෙන network හොඳට වැඩ කරන area එක තමයි අපි data center එක implement කරන්නේ. ඊළඟට cooling අපේ data center එක හොඳ AC එකක් තියෙනවා. නිකන් fan තියලා එහෙම බෑ. ජනෙල් ඇරලා එහෙම බෑ. data center එක fully covered AC කිහිපයක්ම තියෙන පුළුවන්. AC කියලා කියන්නේ අපි දැන් server එක හරියට තියනවා නම් server එකේ උඩින් AC එකයි යටින් AC එකයි. දෙකක් තියෙනවා. පැත්තෙන් AC එකකුත් එක තුනක්. මොකද data center එකේ cooling එක control කරන එක හරිය වැදගත් වෙනවා. මොකද server එක පැය 24ම වැඩ කරනවා. usersලා 50ක් අඩුම 50ක් වැඩ කරනවා. සමහරවිට දැන් Facebook වගේ මිලියන ගණක් වැඩ කරනවා. ඒතකොට server එක රත් වෙනවා. heat වෙනවා. server එක රත් වෙනවා. ඒතකොට රත් වෙනකොට බලන්නේ ගිනි ගන්න. ගිනි ගන්න ඒ කියන්නේ හරියට cooling system එක නැත්තම් server එක damage වෙන්න පුළුවන්. server එක overheat වෙන්න පුළුවන්. overheat වෙලා server එකේ pin process pitch වෙන්න පුළුවන්.
ඉතින් අපි ඒකට තමයි කූලින් සිස්ටම් එක හරියම වැදගත් වෙනවා සර්වර් එකක් පාවිච්චි කරන data center එකේදී. බස් සිකියුරිටි කියලා කියන්නේ data center එක තාම ආරක්ෂිත තියෙනවනේ. මොකද කම්පැනි හැම ඉන්ෆෝමේෂන් එකක්ම තියෙන data center එකේ මොකක් හරි එක්කෝ බෝම්බ බ්ලාස්ට් එකක් හරි නැත්තම් සයිබර් ඇටැක් එකක් හරි නැත්තම් කවුරු හරි හොරකම් කරන් ගියොත් එහෙම මුළු කම්පැනිම ලොස්ට් වෙනවා. කම්පැනි මේන්ම පොයින්ට් එක තමයි data center එක. data center එකේ ඉතින් security එක දෙන්න අපිට කැමරා සිස්ටම් දාන්න පුළුවන්, තව fire alarm system දාන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට දැන් ඔය data center එක කවුරු කියන්නේ servers වලට කවුරු හරි hackers crackers එනකොට කලින් alarm එකක් අපිට එන විදිහට හදාන්න පුළුවන්. තව security එක දාන්න පුළුවන්. security කියලා කියන්නේ physical security එක දාන්න පුළුවන්. ඒ වගේම data center එක fully security area එකක් අපිට දෙන්න පුළුවන්. හැම එක්කෙනාටම data center එක ඇතුළට යන්න බෑ. access දෙන්න පුළුවන්, fingerprint access දෙන්න පුළුවන්, RFID card access දෙන්න පුළුවන්. ඒ අදාළ පුද්ගලයන්ට විතරයි යන්න පුළුවන්. නැත්නම් හැම සේවකයම යනවනේ data center එක ඇතුළේ. හැම එක්කෙනාම ගිහින් එතකොට එතන data center එක ලොකු තර්ජනයක තියෙනවා. අනිත් ඒවා fire protection. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යෙන් මේක කොයි වෙලේත් ඒ කියන්නේ රත් වෙනවා, කොයි වෙලේත් ඔපරේට් වෙන නිසා මේක ගිනි ගන්න පුළුවන්. හදිස්සියවත් ගිනි ගත්තොත් ඔටෝවර fire protection alarm system එකක් එක්කම fire protection fire CO2 යන විදිහට තියෙන්න ඕනේ. ඊට power මේ තියෙන අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ සර්වර් එකේ බෑක් සයිඩ් එක මේ තියෙන්නේ electricity power line එක. power line එකෙන් කෙලින්ම එනවා redundancy power දෙකක් සර්වර් එකට UPS එකක් යනවා. හදිස්සියත් මේ මේකේ electricity board එකේ power supply එක down වුණොත් UPS එකෙන් current එක දෙනවා. එම UPS එකේ තියෙනවා battery set මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන UPS නෙවෙයි, විශාල UPS තියෙන්නේ. battery set කීපයක් තියෙනවා. හදිස්සියවත් UPS එකක් battery down වුණොත් generator තියෙනවා. generator හරි on වෙනවා. හරිද? එක්ක UPS නැත්නම් generator නැත්නම් දෙකම තියෙන එක වඩාත් ආරක්ෂාකාරී. ඒ කියන්නේ server එක කියන එක දැන් off වෙලායි current එක එනකම් on එකේ තියන්න බෑ. server එක අනිවාර්යයෙන්ම on එකේම තියෙන්න ඕන. ඊළඟට UPS redundancy example. ඒ කියන්නේ අපි power දෙනවා නම් කොහොමද මේ දෙන්නේ තියෙන කියලා. මේකේ no redundancy. ඒ කියන්නේ UPS එකෙන් kilowatt 600ම දෙනවා, load එක kilowatt 600. කියන්නේ සමහරවිට kilowatt 600 වැඩි වුණොත් එහෙම server එකට over power හම්බුනොත් එහෙම damage වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක දෙකට බෙදලා දෙන්න. 300 දෙන්න පුළුවන් අපිට. එතකොට දෙකට බෙදිලා ඉන්නේ අපිට ඕන ප්‍රමාණය. ඊළඟට අනිත් එක තමයි n+1 විදිය. එන 600 දෙකට බෙදලා හදිස්සියත් එක UPS කිලෝවොට් 600ක් ඩවුන් වුණොත් එහෙම තව UPS එක කිලෝවොට් 600ක් බෑකප් තියනවා අවශ්‍ය වෙලාවට දෙන්න. නැත්තම් මේ විදිහට දෙන්න පුළුවන් 303ක් දෙන්න පුළුවන්. 303ක් දෙන්න පුළුවන් අපිට ලෝඩ් එක. එතකොට කිලෝවොට් 600 වෙන්න හැදෙන්න දෙන්න පුළුවන්. කියන්නේ හදිස්සියත් එක අපිට UPS එකක් ඩවුන් වුණොත් එහෙම ස්ටෑන්ඩ් බයි UPS දෙකක් තියෙනවා. UPS තව එකක් ඩවුන් වුණොත් UPS එහෙම දෙකක් ඩවුන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් UPS දෙකක් කොහොමත් රන් වෙනවා. ඒ දෙකෙන් එකක් ඩවුන් වුණොත් ස්ටෑන්ඩ් බයි තව එකක් තියෙන විදිහට තමයි මේකේ තියෙන්නේ. ඊපස්සේ 2N කියලා කියන්නේ කිලෝවොට් 600 UPS දෙකක් පාවිච්චි කරනවා. හරි. ඒ කියන්නේ දෙන්නේ වෙන වෙනම. ඒ කියන්නේ දැන් හදිසියවත් කිලෝවොට් 600 මේකේ මේ පැත්තෙන් 600 දෙනවා. හදිසියවත් ඒකේ එක ඩවුන් වුණොත් එහෙම අර පැත්තේ UPS එක වැඩ කරන විදිහට තමයි ඒක ඉම්ප්ලිමන්ට් කරන්නේ. නැත්තම් අපිට මේ විදිහට දෙන්න පුළුවන්. ඒ 600ත් අර මුලදි වගේම මේ වගේම දෙකට බෙදෙනවා. එතකොට හතරක් වෙනවා. UPS හතරක් වෙනවා. එතකොට මේ UPS දෙකෙන් පවර් එකක් දෙනවා. හදිස්සියොත් මේ UPS දෙකෙන් එකක් හරි ඩවුන් වුණොත්
එකක් හරි ඩවුන් වුණා මේ UPS එකට මේ UPS එකෙන් එකක් ගන්න පුළුවන්. නැත්නම් මේ UPS එකෙන් දෙකම අපිට පවර් දෙන්න පුළුවන්. ඊට පස්සේ uninterrupted power. ඒ කියන්නේ UPS එක කියලා කියන්නේ uninterrupted power supply is used to provide emergency power when the main power supply fails. ඒ කියලා කියන්නේ අපේ main power supply එකේ electricity board එකේ හැරෙලෙකෝ එකේ power supply එක fail වුණොත් එහෙම අපිට main එන power supply එක fail වුණොත් එහෙම UPS වලින් පාවිච්චි කරන්න පුළුවන්. UPS එක ඒ කියන්නේ අපි on කරන්නේ ඔටෝ අරකේ කරන්ට් එක යනවා එක්කම මේක UPS එකට shift වෙන විදිහට හදන්න ඕනේ. ඒක තමයි config හරියට implement කරන්න. ඊට පස්සේ backup power generator. මේක backup power generator. ඊළඟ හදිස්සියට UPS එකේ charging මදි නම් UPS එකෙන් කියමුකෝ සතියක් දෙකක් විතර UPS එකෙන් එක දිගට කරන්ට් එක දෙන්න වෙලා UPS බැටරි ලෝ වෙනවා නම් අපිට බෑකප් ජෙනරේටරෙන් දෙන්න පුළුවන් අපිට කරන්ට් එක backup power එකක් විදිහට ජෙනරේටරෙන් දෙන්න පුළුවන්. Generator system will start automatically and take over the load within a few seconds. ඒ කියලා කියන්නේ generator automatically on වෙනවා. automatically generator start වෙනවා. start in a few seconds. තප්පර කිහිපයෙන් සමහරවිට තප්පරයක් යන්නේ නැහැ මිලි තප්පර කිහිපයකින් ජෙනරේටරේ ඔටෝ ඔන් වෙන්න පුළුවන්. ඒක තමයි ඒ හැටි. ඊළඟට ඉලෙක්ට්‍රිකල් panels. මේ ඉලෙක්ට්‍රිකල් panels එකේ අපි ඉලෙක්ට්‍රිකල් panels එකේ තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රිකල් අපි එනවනේ power supply එකකින් හරි නැත්නම් ජෙනරේටරකින් හරි නැත්නම් UPS එකකින් හරි ඒක අපේ හරියට වෝල්ටේජ් එක අපේ data center එකට එනවද කියලා මෙතනින් මොනිටර් කරගන්න පුළුවන්. මේ සම්පූර්ණ මොනිටර් අපිට පුළුවන් මේක අපිට දැන් කියමුකෝ අපිට ඕනේ කිලෝවොට් 600ක පවර්. ඒ වුණාට එන්නේ 650ක් 700ක්. අපිට පුළුවන් මෙතනින් ඇඩ්ජස්ට් කරන්න 600. මොකද ඕවර්ලෝඩ් ආවොත් එහෙම අපේ සර්වර්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක කරන්න ඕනේ මෙතන අපේ පවර් හරියට එනවද? අපේ පවර් හරියට එනවද? UPS වල බැටරි ලෝද UPS කොහොමද charge වෙන්නේ? ඒවා අපිට මෙතනින් බලාගන්න පුළුවන්. මේ දෙන්නේ අර මම කිව්වා වගේ අර සර්වර් රූම් එකේ කූලින් සිස්ටම් එක අර තප්පරයක් දෙන්න. හරි. මේ තියෙන්නේ අපේ data center එකේ cooling system එක. දැන් මේ තියෙන්නේ අපේ AC cooling වෙන unit එක. මේ තියෙන්නේ data center එකේ servers ටික. data center එකේ දැන් අපේ cooling වෙන්නේ මේ තියෙන්නේ අපි සාමාන්‍ය මට්ටමට වඩා උස්සපු පොළව. හරිද? ඉතින් මේ තමයි computer rooms air condition unit CRAC කියලා තමයි අපි කියන්නේ. අපි මේකට කියනවා HVAC system කියලා. HVAC HVAC system කියලා අපි මේකට කියනවා.
ඊට පස්සේ අපි බලමු මේ water cooling chilled water system. මේ වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් AC පාවිච්චි කරන්නේ එයා කන්ඩිෂන් එකමනේ එයා කන්ඩිෂන් එකේ කියලානේ ඇතුලේ තියෙන රස්නේ වාතය එළියට යවනවා එයා කන්ඩිෂන් එක. දැන් මේ තියෙන්නේ water cool. මේ තියෙන්නේ වතුර කියලා කියන්නේ මේක water cooling system එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපි කොහොමද ප්‍රශ්නේ කියලා කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා නම් ඒ ඒරියා එක රස්නේ. වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ ඒරියා එක සීතලයි. දැන් මේ water cool chilled water system එකේ තියෙන්නේ ඒ data center එකේ ඇතුලේ ජල වාෂ්ප ප්‍රමාණය පාලනය කරනවා. ඒ කියන්නේ ඇතුලේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙන්න දෙන්නෙත් නැහැ. ඕනවට වඩා වැඩි වෙන්න දෙන්නෙත් නැහැ. ඇතුළ සම්බරව සීතල කරගෙන යන එක තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ cooling heavy stand American Associate Heating, Refrigeration and Air Condition Engineers. ඉතින් මේක cooling එක හරි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. SHRAE කියලා American Society of Heating, Refrigeration and Air Condition Engineers ලාගේ එකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එක මම පෙන්නන්න මේ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයගලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන් වැඩිදුර විස්තර මේ කූලින් සිස්ටම් එක ගැන. මේ තියෙන ස්ටෑන්ඩඩ් එක රෙකමන්ඩඩ් කරලා තියෙන මේ රතු පාටින් රෙකමන්ඩඩ් කරලා තියෙන්නේ ඒ තියෙන්න ඕන වෙට් බල්බ් ප්‍රමාණයයි ඩ්‍රයි බල්බ් ප්‍රමාණය. ඒ කියන්නේ වාතයේ තියෙන්න ඕන ජල වාෂ්ප ප්‍රමාණය රෙකමන්ඩඩ් අගය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කූලින් එක ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 18ත් 26ත් අතර. හමඩි කියලා කියන්නේ ආර්ද්‍රතාවය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය කියන්නේ ආර්ද්‍රතාවය 40ත් 60ත් අතර. ඒ කියන්නේ දැන් reduce the temperature එක reduce කරන්න නම් අපිට කරන්න වෙන්නේ ඇතුළ කූල් කරන එක. මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ්ස් අගයන්. දැන් අපි කියමු ඇතුලේ ටෙම්පරේචර් එක අපිට අඩු කරන්න නම් රස්නේ වැඩි සර්වර් රූම් එකේ රස්නේ වැඩි නම් අපිට කරන්න ඕනේ සර්වර් රූම් එක කූල් කරන්න. ඊට පස්සේ අපිට සර්වර් රූම් එක ඕනවට වඩා සීතල කරන්නත් බෑනේ. සර්වර් රූම් එක ඕනවට වඩා සීතල කරාම ඒ අර ඇතුලේ තියෙන සර්වර් එකේ ඇතුලේ තියෙන කොම්පෝනන්ට්ස් ඇතුලේ තියෙන සර්කිට් වල water bubbles ඇති වෙනවා. ඒ කියන්නේ ජල බිඳු ඒ කියන්නේ ඕනවට වඩා සීතල වුණාම ඇති වෙනවා. ඉතින් අපි ඒක චුට්ටක් හීටින් කරනවා. ඒක අපි කරන්නේ මැනුවලි කරන්නේ ඔක්කොම ඔටෝමැටිකලි තමයි වෙන්නේ. ඊට පස්සේ reduce relative humidity. ඒ කියන්නේ අපි වාතයේ තියෙන ආර්ද්‍රතාවය අඩු කරන්න අපි කරන්න ඕන dehumidification එකක් කරන්න ඕන. ඒ කියන්නේ ආර්ද්‍රතාවය වැඩි නම් අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක අඩු කරන්න. Increase the relevant humidity. ඒ කියන්නේ අපිට වාතයේ තියෙන ආර්ද්‍රතාවය වැඩි කරන්න කියලා ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කරන්න නම් අපිට humidification එකක් කරන්න වෙනවා. එනේ humidification කියලා කියන්නේ අපි අර water cooling system එකෙන් ජල වාෂ්ප වැඩිපුර යවනවා. ජල වාෂ්ප අපි අඩු කරන්න ඕන water cooling system එකෙන් ජල වාෂ්ප අඩු කරනවා. යවන එක ප්‍රමාණය අඩු කරනවා. එතකොට නිකම්ම සර්වර් රූම් එක ඇතුලේ එන්වයරන්මන්ට් එකේ ආර්ද්‍රතාවය ඉහළ පහළ යනවා. ඒක ඔක්කොම ඔටෝමැටිකලි වෙන්නේ. ඊළඟට එයා හැන්ඩ්ලින්. දැන් මේ එයා හැන්ඩ්ලින් එකේ තියෙනවා Precision Air Handling Unit PAHU are used to cool the data center while the maintain environmental condition persists. ඒ කියන්නේ දැන්
අපේ මේ AI හැන්ඩ්ලින් එක හරියටම දැන් මම කිව්වා වගේ සර්වර් රූම් එකේ අපි පොළොව උස්සලා තියෙන නිසා පොළොව යටින් අපි කූල් එයාක් වාතය එවන්නේ. ඉතින් ප්‍රශ්නේ AC වලින් AC වටේ තියෙන එයා කන්ඩිෂන් වලින් යනවා. මම කන්ඩිෂන් ටික පෙන්නනවා. මෙතන එක කන්ඩිෂන් එකක් තියෙනවා. එක මෙතන එක කන්ඩිෂන් එයා කන්ඩිෂන් එකක් තියෙනවා. මෙතන එක එයා කන්ඩිෂන් එකක් තියෙනවා. මේ තුනෙන් අර රස්නේ වාතය උරාගෙන සීතල කියන්නේ කූල් එයා කන්ඩිෂන් එක කූල් වාතය පොළොව යටින් යවනවා. පොළොව යටින් ගියාට පස්සේ මොකද දන්නවද අපි ඒක පොළොව යටින් ගලා කියන්නේ අපේ උස්සලා තියෙන තට්ටුව යටින් යවනවා. තට්ටුව යටින් ගියහම අර යටින් එනකොට වාතය උඩින් පිට වෙනවා. උඩින් පිට වුණාට පස්සේ අපේ එයා කන්ඩිෂන් එකෙන් උරාගෙන එයා ඇතුලේ එන්වයරන්මන්ට් එක සම්බර කරනවා. මේ දෙන රස්නේ සීතල ඇසල්ස් ඒ කියන්නේ වායු ධාරාවන් එනවා. ඊට පස්සේ කෝල්ඩ් මෙතනින් ඔක්කොම රස්නේ වායු ධාරාවන් උරා ගන්නවා. මේ තියෙන එක වෙන දේ තමයි මේ මම ඇනිමේෂන් ඉමේජ් එකක් දාලා තියෙන්නේ මෙතන. ඒ කියලා දැන් මෙතනින් වෙන්නේ මේ එයා කන්ඩිෂන් එකෙන් කූල් වායු ධාරාවන් යවනවා. ඒ කියන්නේ සීතල වාතය යවනවා. ඊට පස්සේ මේ දැන් සර්වර්ස් වලින් පිට වෙන රස්නේ තියෙන. කියන්නේ සර්වර්ස් වල ඔපරේෂන් එක වැඩි නිසා පිටවන රස්නේ වලින් පිටවන රත් විච්ච වාතය මේකෙන් උරාගෙන එන්වයරන්මන්ට් එක කූල් කරනවා. මේ තියෙන්නේ තව එක්සැම්පල් එකක්. දැන් මේකේ තියෙනවා මේක නම් එක්සැම්පල් මේ දෙවිදියක්. මෙතන දෙවිදියක් මෙතන මේ එක්සැම්පල් එකේ තියෙන දෙවිදියක්. දැන් මේකේ තියෙන්නේ යටින් සීතල කූල් එයා කියනවා. දෙපැත්තෙන් එල් පිට වෙනවා හීට් පිච්ච එයා එක. දැන් මේකේ වෙන්නේ දෙපැත්තෙන් යනවා කූල් වෙච්ච එයා එක. එනකොට ඇතුලේදී යටි පල්ලෙහෙන් පිට වෙනවා රස්නේ ඒ කියන්නේ හීට් පිච්ච එයා එක. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක තමයි fire alarm system. මේක කියන්නේ automatically detect the fire and release the foams gas to suppress to the fire. ඒ කියන්නේ දැන් අපි හදිස්සියවත් ඕනකට වඩා හීට් වුණොත් එහෙම ගිනි ගන්නවනේ. ගිනි ගන්න හදිස්සිය ගිනි ගැනීමකදී ඔටෝ ෆෝම්ස් ඒ කියන්නේ පෙන ගෑස් කියන්නේ CO2 ඔටෝ ඒ සර්වර් රූම් එකේ ස්ප්‍රෙඩ් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ කියන පැත්තෙන් අනිවාර්යෙන් ෆයර් එක්ස්ටින්ගියුෂර් සිස්ටම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ඔක්සිජන් හීට් ෆුවල්. ඒ කියන්නේ ඔක්සිජන් වැඩි වුණොත් ගිනි ගන්න ප්‍රමාණය වැඩි. හීට් එක ඕනට රස්නේ වුණොත් ගිනි ගන්නවා. ෆුවල් කියලා කියන්නේ සමහර වෙලාවට අපේ ඩේටා සෙන්ටර් එකේ සමහර වෙලාවට ගිනි ගැනීමක් ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගිනි ගන්න පෙට්‍රල් භූමි තෙල් වගේ මොනවා හරි දෙයකින් අපිට කවුරු හරි මොනවා හරි අපේ ඩේටා සෙන්ටර් එකට ඇටැක් කරොත් එහෙම ඔටෝ මේක ෆයර් එක්ස්ටින්ගියුෂන් සිස්ටම් එකක් තියෙනවා. ඊළඟ එක තමයි බිල්ඩින් මැනේජ්මන්ට් සිස්ටම්. ඒ කියන්නේ මේක මේ පොයින්ට් යන්නේ ඩේටා සෙන්ටර් එකේ සිකියුරිටි පැත්තට. CCTV කැමරා සිස්ටම් එකක් තියෙනවා ඩේටා සෙන්ටර් එකේ. අනිවාර්යයෙන්ම තියෙනවනේ අපිට මොකද ඩේටා සෙන්ටර් එකේ කවුද එන්නේ ඩේටා සෙන්ටර් එක ඇතුලේ මොකද්ද වෙන්නේ මොකද්ද මේ වෙලාවේ ඩේටා සෙන්ටර් එකේ කියන්නේ එන්වයරන්මන්ට් එක කොහොමද ඒ කියලා අනිවාර්යෙන් CCTV කැමරා පද්ධතියක් තියෙන්න ඕනේ. ඒ වගේම ඇක්සස් කන්ට්‍රෝල්. මම කියුවේ ඒක තමයි කම්පැනි හැමෝටම ඩේටා සෙන්ටර් එක ඇක්සස් වෙන්න බෑ. ඒ කියන්නේ ඕතරයිස්ඩ් network administrator ඊට පස්සේ IT head කම්පැනි තව වැඩ කරන නෙට්වර්ක් පැත්තේ නෙට්වර්ක් ඉංජිනේර් ඒ වගේ අයට තමයි ඩේටා සෙන්ටර් එකේ ඇක්සස් තියෙන්න ඕනේ. ඒ නැත්තම් නිකන් සේවකයෝ ඩේටා සෙන්ටර් එකට ගියාට පස්සේ ඩේටා සෙන්ටර් එකේ රිස්ක් ඒ කියලා කියන්නේ ඒක අවදානමක් තියෙනවා. හැමෝටම ඩේටා සෙන්ටර් එක ඇතුළට ගියාම ඒගොල්ලන්ට පුළුවන් සමහරවිට
data center එක physically damage කරන්න තව නැත්නම් data center එකේ data සමහර disk හොරකම් කරන්න එහෙම පුළුවන් අනිවාර්යෙන් access control ඊට පස්සේ infrastructure monitoring infrastructure කියලා කියන්නේ data center එකේ හැම ඒ environment එකේ වෙන හැම දෙයක්ම monitor වෙන්න ඕනේ ඒකේ සම්පූර්ණ මොනිටර් වෙන්න ඕනේ data center එකේ මොකද්ද වෙන්නේ CCTV වල වගේ data center එකේ සම්පූර්ණ environment එකම මොනිටර් වෙන්න ඕනේ ඊළඟට network operation center network operation center එක අනිවාර්යෙන් data center එකට තියෙන්න ඕනේ data center එකේ පැය 24ම දවස් 7ෙම ඒ network operation center එක run වෙන්න ඕනේ ඒ කියන්නේ data center එක ළඟම තමයි ළඟම කියලා කියන්නේ data center එක මෙහා පැත්තේ නේ ඊට මෙහා පැත්තේ තමයි තියෙන්න ඕනේ network operation center එක. මොකද network operation center එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් මේ බලන්න මේ image එකේ තියෙනවා megawatt kilo එයාට watt ගන්න. ඒ කියන්නේ data center එකේ එන power ගන්න. ඒතකොට මෙයා නිතරම alert එකේ ඉන්න ඕනේ මෙතන ඉන්නේ network administrator. network administrator කියලා හිතමුකෝ. එයා alert එකේ ඉන්න ඕනේ data center එකට මෙච්චර කරන්ට් එකක් එනවා මේ එන කරන්ට් එක data center එකට වැඩි හදිස්සියත් අපේ hardware servers storages ඒ වගේ අපේ components වලට damage වෙන්න පුළුවන් නිසා අපි මේක එන power එක control කරන්න ඕනේ power එක යාට බෑ නවත්තන්න එයාට පුළුවන් control කරන්න ඒ කියලා කියන්නේ දැන් kilowatt 700ක power එකක් යනවා 600යි ඕනේ එයාට පුළුවන් kilowatt 100ක් ඒ limit කරලා එවන්න limit කරලා එවන්න පුළුවන්. තව මේ data center එක අනිවාර්යෙන් operation network operation center එකේ අනිවාර්යෙන් ඒගොල්ලෝ alert එකේ ඉන්න ඕනේ. අවුරුරි intruders ලා network එකේ ඉන්න intruders ලා hacking cracking කට්ටිය කරන්නේ data අරගෙන තව අයට දෙනවා. තව company data loss කරන්න පුළුවන්, data විනාශ කරන්න පුළුවන්, virus යවන්න පුළුවන්. ඒවා alarm system එකක් තියෙන්න ඕනේ. alert එකේ යා ඉන්න ඕනේ. මෙන්න මෙහෙම organization එකට පිටින් එක්කෙනෙක් අපි data center එක access කරන්න හදලා අපි එයාට access කරන්න දෙන්න බෑ. එයාට කරන්න එතකොට අපිට එයාට කරන්න තියෙන්නේ මොකද්ද? එයාව firewall එකෙන් අපි එයාව filtering කරලා filter කරනවා. මෙයා company organization එකේ එක්කෙනෙක්ද නැත්නම් පිට එක්කෙනෙක්ද? organization එකේ එක්කෙනෙක් නම් අපි එයාට access කරන්න දෙනවා මොන department එකේද කවුද කියලා බලලා පිට එක්කෙනෙක් නම් අපි ආව firewall එකෙන් අපි ආව stop කරන්න ඕනේ නැත්නම් ඒක එහෙම එයා ආවොත් එහෙම data center එකේ servers වලට damage කරන්න company කියන information වලට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊළඟ එක තමයි මේන්ම අන්තිම අපේ point එක ඒ වගේම මේන්ම point එක data center standards tier certification කියන්නේ tier කියලා කියන්නේ layers certification එක අපේ tiers කිහිපයක් තියෙනවා tiers 1 tiers 2 tiers 3 tiers 4 වගේ tiers කිහිපයක් තියෙනවා ඉතින් මේ තමයි internationally data center standard එක දැන් මේකේ තියෙනවා බලන්න tier 1 එකේ මේ පැත්තේ තියෙනවා attributes කියන එකේ බලන්න power and cooling delivery paths ඒ කියන්නේ power tier 1 එකේ 1 active power ඒ කියන්නේ tier 1 කියන එක පාවිච්චි කරන සාමාන්‍ය කම්පැනි එක ඒ කියන්නේ විශාල කම්පැනි වලට නෙමෙයි මධ්‍යම ප්‍රමාණ කම්පැනිත් නෙමෙයි කුඩා ප්‍රමාණය කම්පැනි සාමාන්‍යයෙන් සර්වර් එකක් පාවිච්චි කරන සර්වර් එකක් වගේ පාවිච්චි කරන කම්පැනි වලට තමයි tier 1 ස්ටෑන්ඩ් එක යන්නේ. එතකොට එයාට මොකද තියෙන්නේ? one active power supply එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක power supply එකක් තියෙන්න ඕනේ. redundant component n වෙන්න ඕනේ. ඒක කියන්නේ සාමාන්‍යයෙන් එයාට USB එක UPS එකක් හරි නැත්නම් direct power line එක හරි. ඊට පස්සේ support space to raise the flow ration. ඒ කියන්නේ පොළොවේ එයා 100ට 20ක විතර මට්ටමකට ඉස්සුවා නම් ඇති. සාමාන්‍යයෙන් යාට
එක සර්වර් එකක් වගේ සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයක් තියෙනවනම් එයා පොළොව 120ක් වගේ ඉස්සුවනම් ඇති. ඊට පස්සේ ස්ක්වයර්. ඊට පස්සේ ඉනිෂියල් වොට්ස් ඇන්ඩ් ස්ක්වයර්. ඊට පස්සේ ඒක 30ත් 20ත් 30ත් අතර තියෙනවා. කියන්නේ ප්‍රමාණය. අනිත් එක තමයි අල්ටිමේට් වොට්ස් තියෙන්න ඕනේ 20ත් 30ත් අතර. කියන්නේ වොට් 20ත් 30ත් අතර එයාට තිබ්බම ඇති. ඊට පස්සේ රේස් ෆ්ලෝ සාමාන්‍යයෙන් අඟල් 36ක් අඟල් 12ක් සෝරි සාමාන්‍ය අඟල් 12ක් විතර උඩට ඉස්සුවම ඇති. ෆ්ලෝ ලෝඩින් පවුන්ඩ්ස් 85ක් වගේ තමයි උස්සන්න ඕනේ. යුටිලිටි වෝල්ටේජ් එයා සාමාන්‍යයෙන් වෝල්ට් 208ත් 480ත් අතර තමයි එයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ month to implement. එයා tier 1 කැටගරි එකකින් එක්කෙනෙක් data center එකක් implement කරන්න මාස 3ක් වගේ යනවා. ඊට පස්සේ year first deploy. ඇත්තටම මේ tier 1 ආකිටෙක්චර් එක මුලින්ම ඩිප්ලොයි කරලා තියෙන්නේ 1965 දී. ඊටසේ කන්ස්ට්‍රක්ෂන්. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් $450ක් යනවා ස්ක්වයර් එක වර්ග අඩියකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ඉම්ප්ලිමන්ට් කරන්න annually IT downtime due to ඒ කියන්නේ දැන් සර්වර් එකේ රිපෙයාර් වලට IT එකෙන් සර්වර් එක ඩවුන් කරනවා වාර්ෂික සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම IT එකෙන් සර්වර් එක ඒ කියන්නේ බෑකප් සර්වර් එක රන් වෙනකොට බෑකප් සර්වර් එකක් රන් වෙන දාලා මේන් සර්වර් එක පොඩ රිපෙයාර් එකකට ඩන් කරන්න වුණොත් එහෙම ආයි මේ සාමාන්‍ය සර්වර් එක පැය 28යි මිනිත්තු 8ක් ඇතුළත අප් වෙන්න ඕනේ. පැය 28යි මිනිත්තු 8ක් ඇතුළත අප් වෙන්න ඕනේ සර්වර් එක. සාමාන්‍ය එක සර්වරයක් තියෙන මේ tier 1 ආකිටෙක්චර් එක. ඒ සයිට් අවైలබිලිටි. සයිට් අවైలබිලිටි කියලා කියන්නේ එයාගේ සර්වර් එක අවైలබිලිටි කියලා කියන්නේ 99.6.7ක් තියෙන. ඒ කියන්නේ 99 ගානක්ම තියෙන්න ඕනේ යාට. ඊපස්සේ tier 2 ආකිටෙක්චර් එකක් ඒ වගේම තියෙනනේ one active power current එක. ඊට පස්සේ n+1 එකක් තියෙනවා. ඒ කියන්නේ එයා power දෙකට බෙදලා දෙන එකක් තියෙනවා. ඊට පස්සේ 130ක් පොළොව උස්සන්න ඕනේ. ඊට පස්සේ මෙගාවොට්ස් 40ක් 50ක් අතර තියෙනවා. ඊට පස්සේ අල්ටිමේට් වොට්ස් 40ක් 50ක් අතර තියෙනවා. ඊට පස්සේ මෙයා tier 2 එකේ පොළොව අඟල් 18ක් උස්සන්න ඕනේ. ඊට පස්සේ flow loading pound 100යි. ඊපස්සේ අල්ටිමේට් වෝල්ටේජ් එක 208යි 480 පාවිච්චි කරන්නේ. month implement එයාට මාස 3ත් මාස 6ත් අතර යනවා. එයාට data center එක implement කරන්න. මුලින්ම මෙයා tier 2 data center එකක් implement කරලා තියෙන්නේ 1970. ඊට construction $600ක් යනවා ස්ක්වයර් එකකට. ඊට පස්සේ annually IT එකෙන් සර්වර් එක ඩවුන් කරනවා නම් සර්වර් එක ආයි අප් වෙන්න ඕන පැය 22ක් ඇතුළත. පැය 22ක් ඇතුළත ඊළඟ පැය 22 ඇතුළත දැන් අපි සර්වර් එක ඩවුන් කරොත් ඊළඟ පැය 22 ඇතුළත අනිවාර්යෙන් සර්වර් එක අප් වෙන්න ඕනේ. ඊට පස්සේ සයිට් අවైలබිලිටි කියලා කියන්නේ සර්වර් එක අනිවාර්යෙන් 99.75ක් සර්වර් එක අනිවාර්යෙන් අවైలබල් තියෙන්න ඕනේ. ඊට පස්සේ tier 3 architecture one active current එකයි one passive current එකයි දෙකක් power supply දෙකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ active current එක කියන්නේ UPS එකයි UPS active current direct power line එක UPS එක generator ඒ වගේ passive වෙනම තියෙන්න ඕනේ. generator එකක් හරි UPS එකක් හරි. ඊට පස්සේ N1 N+2 N+1 කියන කැටගරි එකට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ එයා පොළොව 180යි 90ත් අතර උස්සන්න ඕනේ ප්‍රමාණය. ඊට පස්සේ එයා ඉනිෂියල් වොට්ස් 40ත් 60ත් අතර යනවා එයා. අනිත් එක්කෙනා එයා 40ත් 60ත් අතර යනවා. ඊට පස්සේ අන්ලිමිට් වොට්ස් 100ත් 150ත් අතර යනවා. ඊට පස්සේ රේස් ෆ්ලෝ හයිට් පොළොව අඟල් 30ත් 36ත් අතර එයා උස්සන්න ඕනේ සාමාන්‍යයෙන්. ඊට පස්සේ ෆ්ලෝ ලෝඩින් පවුන්ඩ්ස් 150යි.
යුටිලිටි වෝල්ටේජ් එයා භාවිතයට ගන්න වෝල්ට් ප්‍රමාණය කිලෝවෝට් 12ත් 15ත් අතර කිලෝවෝට් 12ත් 15ත් අතර එයා පාවිච්චි කරනවා. මේ මම කතා කරන්නේ සාමාන්‍යයෙන් ටිකක් විශාල ප්‍රමාණයේ කම්පැනිත් නෙමෙයි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ කම්පැනියකට තමයි මේක හරිය මේ ටයර් 3 ආකිටෙක්චර් එක හරියන්නේ. ඊට පස්සේ ඒක මුලින්ම ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ 1985 දී. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් $900ක් යනවා per square. ඊට පස්සේ මෙන්න මේක තමයි මේන් පොයින්ට් එක. මේන් පොයින්ට් එක එයා පැය 1 විනාඩි 60ක් ඇතුළත පැය 1 විනාඩි 60ක් ඇතුළත 1.6 ඇතුළත එයා අනිවාර්යයෙන්ම එයාගේ සර්වර් එක ආයි ඔන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සර්වර් එක මොකක් හරි රිපෙයාර් එකකට ඩවුන් කරා නම් ඊළඟ පැය එකමාර ඇතුළත සර්වර් එක අප් වෙන්න ඕනේ. ඊළඟ පැය එකමාර ඇතුළත සර්වර් එක අප් වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ 1.6 hours කියලා කියන්නේ. ඊට පස්සේ එයාගේ සර්වර් එයාගේ සයිට් අවైలබිලිටි එක කියන්නේ සර්වර් එක අප් ටයිම් එක 99.98ක් තියෙනවනේ කියලා කියන්නේ 100ට අනිවාර්යෙන් එයාගේ සර්වර් එක රන් වෙන්නම ඕන පැය 24ම. ඊට පස්සේ ඒ කොහොමද ඩවුන් කරනවා නම් පැය කමාරක් වගේ තමයි ඩවුන් කරලා ආයි ඔන් කරන්න පුළුවන්. පැය කමාරක් ඇතුළත අනිවාර්යෙන් සර්වර් එක ඔන් වෙන්න ඕනේ කියන එක තමයි. ඊට පස්සේ අන්තිම ආකිටෙක්චර් එක තමයි ටයර් 4 ආකිටෙක්චර් එක. එයා 2 ඇක්ටිව් ලයින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇක්ටිව් ලයින් දෙකක් තියෙනවනේ අනිවාර්යෙන් 2n+1. ඒ කියන්නේ යාට රිඩන්ඩන්සි පවර් ලයින් දෙකක් අනිවාර්යෙන් එයාට තියෙන්න ඕනේ. ඇක්ටිව් ලයින් කියලා කියන්නේ අනිවාර්යෙන් එයාට UPS එකක් හරි ජෙනරේටර් එකක් හරි ඒ වගේ අනිවාර්යෙන් ඇක්ටිව්ම ලයින් දෙකක් තියෙන්න ඕනේ. කියන්නේ ඩිරෙක්ට් ලයින් දෙකකුයි බෑකප් විදිහට තියාගන්න පුළුවන් UPS උයි ජෙනරේටර් එක. බස් එයාගේ එයා ඒ ආකිටෙක්චර් එකේ පොළොව 100ක් උස්සන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ඉනිෂියල් වොට්ස් 50ත් 80ත් අතර මේකේ අල්ටිමේට් වොට්ස් 150ට වඩා වැඩි වෙන්න ඕන. 150 ප්ලස් වෙන්න ඕන. ඊට පස්සේ රේට් ෆ්ලෝ හයිට් එක අංකල් 30ත් 36ත් අතර වෙන්න ඕනේ. අර ඉස්සෙල්ල එකේ වගේම තමයි. පස්සේ ෆ්ලෝ ලෝඩින් පවුඩ් එක 150ට වඩා වැඩි වෙන්න ඕන. යුටිලිටි වෝල්ටේජ් එක එයා යුටිලිටි පාවිච්චි කරනවා කලින් එක්කෙනා වගේම 12යි කිලෝවෝට් 12ත් කිලෝවෝට් 15ත් අතර. ඒ කියන්නේ දෛනිකව කිලෝවෝට් 12ත් 15ත් අතර එයාට සර්වර් එක රන් වෙන්න ඕන. සර්වර් එක රන් වෙන්න කිලෝවෝට් 12ත් 15ත් අතර එයාට ඕන. ඊට පස්සේ ඒ සර්වර් එක ඉම්ප්ලිමන්ට් කරන්න යනවා මාස 15ත් 20ක් ඉස්සෙල්ල එක වගේම මාස 15ක් 20ක්. ඊට පස්සේ මුලින්ම ටයර් 4 ආකිටෙක්චර් එක ඩිප්ලොයි කරලා තියෙන 1995 දී. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් කරන්න යනවා ඩොලර් 1100ක් හෝ ඊට වැඩියෙන් යනවා වර්ග අඩියකට වර්ග ස්ක්වයර් එකකට. ඊට පස්සේ ඇනුවල් IT ඩවුන් ටයිම් එක ඒක 0.4 hours. ඒ කියන්නේ පැයක්වත් පැයටත් වඩා අඩුවෙන් අනිවාර්යෙන් එයාගේ පැයක්වත් යන්න බෑ පැයටත් වඩා අඩුවෙන් 0.4 ඒ කාලය ඇතුළත සර්වර් එක ආයෙ අප් වෙන්න ඕනේ. තව එයාගේ සයිට් අවైలබිලිටි එක 100%ක් වෙන්න ඕන. ඒක තමයි මේ තියෙන්නේ data center standard එක මේන් ස්ටෑන්ඩඩ් එක. මේ විදිහට තමයි ඕනම data center එකේ ටයර්ස් කීපයක් තියෙනවා. ටයර් 1 2 3 4 ටයර්ස් මේ හතරේ අනුව තමයි data center එකක් ඕනම small scale company එක උනත් large scale company එක උනත් data center එක server room එක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි ඩිසයින් කරන්නේ මේ ආකිටෙක්චර් එක අනුව. ඉතින් අද මම ඔයගලන්ට කියලා දුන්නේ data center එකේ කියන්නේ මොකද්ද? data center එකේ components මොනවද? කොහොමද data center එකේ cooling එක වෙන්නේ? ඒ වගේම data center එකේ fire system එක
අනිවාර්යෙන් තියෙන්න ඕනේ security එක ගැන තියෙන්න ඕනේ ඒක තව data center එකේ standards ටයර්ස් ආකිටෙක්චර්ස් හතරක් මම ඔයගලන්ට කියලා දුන්නා මේ තමයි data center එකේ introduction එක මම ඊළඟ සෙෂන් එකේදී ඔයගලන්ට කියලා දෙනවා හදනවා කොහොමද data center එක අපි step by step implement කරන්නේ ඒ වගේම data center එකක් කොහොමද අපි හැන්ඩල් කරන්නේ data center එක හොඳ මොනිටරින් කරන්නේ දැන් මේ කියපු හැම පොයින්ට් එකක්ම ඩීප්ලි අපි කතා කරනවා ඊළඟ සෙෂන් එකේදී ඊට පස්සේ data මේ මුලින් මේ තියෙන data center එකේ introduction එක ගැන ඔයගලන්ට මොනවා මේ සෙෂන් එකේ මොනවා හරි අඩුපාඩු හරි මොනවා හරි සමහර පොයින්ට්ස් වල ගැටලු මොනවා හරි තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න නැත්නම් පර්සනලි මගේ මේල් එකට මැසේජ් එකක් මේල් කරන්න මේල් එකක් දාලා අහන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ඉතින් අපි තව දවසක data center එකේ part 2 ඒ කියන්නේ ඊළඟ සෙෂන් එකෙන් අපි හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.